ආයිබෝවන් තෙරුවන් සරණයි මුළු මහත් ලක්වැසි ලෝවැසි දහවත් ඔබ සෑම සිළු දෙනාටම ඓතිහාසික වැවුරු කන්නල දම්සතර රූපවාහිනී නාලිකාව පිහිටා තිබෙන උත්තරීතර පුණ්‍ය භූමිය තමයි බුදුරජ මහ විහෙර කියලා කියන්නේ. ඓතිහාසික බුදුරජ මහ විහෙර මුළු මහත් ලෝකයටම අභිමානයක් ගෙන දෙන ප්‍රෞಢත්වයක් කියාපාන උත්තරීතර පුණ්‍ය භූමියක්. අපි දම්සතර රූපවාහිනී නාලිකාව ගෙන එන්නේ ඒ ඓතිහාසික පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. විශේෂයෙන්ම දම්සතර රූපවාහිනී නාලිකාවේ අරමුණක් වන්නේ දේශ බස රැස රකිමින් ජාතියට යම්කිසි මෙහෙවරක් සිදු කිරීමත් ඒ වගේම උතුම් වූ නිර්මල සම්බුද්ධ ශාසනයට යම්කිසි මෙහෙවරක් සිදු කිරීමත් කියන මේ අරමුණු පදනම් කරගෙන අද අපි තවත් වටිනා කියන හරවත් සාකච්ඡාවක් ඔබ හමුවට ගෙනීමටයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම පෘථග්ජනයන් වශයෙන් නැත්නම් ලෞකික ජීවිතය ගත කරන මිනිසු වශයෙන් අපි ගත කරන ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් කරා ගමන් කරවන්නට අවශ්‍ය කරන අඩිතාලම අපි දමා ගත යුතුයි. ඒ වගේම ජීවිතය හදා ගන්නවා කියලා කියන්නේ ආගමානුකූල පරිසරයත් එක්කම ජීවිතය හදාගත්තොත් සමාජයටත් ඒ වගේම රටටත් වැඩදායී චරිතයක් බවට පත් වෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි සූදානම් අද දවසේදී ජීවිතයේ දිනන්නට දිවියට ජවයක් විද්වත් කතිකාව සුපුරුදු පරිදි මෙලෙසින් ආරම්භ කරන්නට. ඉතින් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9ට අපි මේ වැඩසටහන ඔබ හමුවට ගෙන එන්නේ ඔබේ ජීවිතය ලස්සන කරවන්නට අවශ්‍ය කරන වැදගත් වූ අදහස් රසක් ඔබේ ජීවිතයට එකතු කරන්නට. ඉතින් අද දවසේදී සීපත් කළ යුතුයි දම්සතර රූපවාහිනී නාලිකාවේ ගරු සභාපති අවසරයි පූජ්‍යපාද ආචාර්ය දික්කලේ තිස්සනුනායක හාමුදුරන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය මඟ පෙන්වීම ආශිර්වාදයේ තුරුනුයි හරවත් වැඩසටහන මාලාවක් ඔබ නිවහනට ගෙනීමට අපට අවකාශයන් සැලසුනේ. ඉතින් උන්වහන්සේත් බොහොමත්ම ගෞරවයෙන් සීපත් කරගෙන අපි සූදානම් අද දවසේ විද්වත් කතිකාව ආරම්භ කරන්නට. අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මැදිරියට පැමිණ සිටින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අජිත් ලොක්ගේ ජ්‍යොතිෂ ආයතන නිර්මාතෘ ධර්මාචාර්ය ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අජිත් ලොක්ගේ මැතිතුමන් අද දවසේ අපි තාමත් ගෞරවයෙන් යුක්තව දම්සතර රූපවාහිනී නාලිකාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අයිබෝන් මැතිතුමනි. අද දවසේ අපි තාමත් වටිනා කියන කරුණක් පිළිබඳව සාකච්ඡා කරන බව මම ඔබට සිහිපත් කරා. විශේෂයෙන්ම අද වර්තමාන සමාජයේ තියෙන මූලික ගැටලුවක් බවට පත් වී තිබෙන්නේ යහපත් වූ පෞල් සංස්ථාවක් ගොඩනගන්නට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීම. විවාහන වෙනවාට වඩා ඉක්මනින් නැත්තම් අපි කියනවා දික්කසාදනය කරන නැත්තම් වෙන්වීම සිදු වෙනවා. එතකොට සමහරක් විටකදී දරුවන් සිටින පවුලක් වුණොත් එතනත් අසරණ වෙන්නේ ඔවුන් දෙදෙනා දෙපැත්තට ගියන් පස්සේ දරුවන් අසර වෙනවා. ඒක සමාජයට කරන බලවත්ම අපරාධයක් වෙන දරුවන්ට කරන බලවත්ම අපරාධයක් වෙනවා. ඒ නිසා අවුල් වියවුල් වලින් තොරව යහපත් වූ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන උපදේශයෙන් පිරුණු අතිකාවතක දවසේ අපි ඔබ හමුවට ගෙනීමට මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම මූලික වශයෙන් මෙතුනේ අපි අපේ මාතෘකාවට ප්‍රවේශයක් ලබා දෙමින් විවාහය වෙන්න සිටින නැත්නම් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට මූලික වශයෙන් අද වැඩසටහන් තුලින් අපි මූලික වශයෙන් ලබා දෙන අවවාදය සහ මඟ පෙන්වීම මොන වගේද වැත්තුනේ? ආයිබෝවන් තෙරුවන් සරණයි. මේ වටිනා පුණ්‍ය භූමියට මේ වටිනා දිවියට ජවයක් කියන මාතෘකාව එහෙම නැත්නම් මේ වැඩසටහන යටතේ රටට ජාතියට වටිනා තොරතුරු ගෙනහැර දක්වන්නට මාහට ආරාධනා කිරීම පිළිබඳව ඔබගේ කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය ගරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට මගේ හදපිරි ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඉතින් ඔබතුමා ඊටමත් වැදගත් මාතෘකාවක් මුලින්ම මා වෙත ගෙනහැර දැක්වුවා. ඒ තමයි විවාහාපේක්ෂිත තරුණ තරුණියන්ට ඒ විවාහයට ඇතුල් වීමට පෙර ඒක රැකගැනීමේ මඟ සලසා ගන්නට අවශ්‍ය පසුබිම ගොඩනගා ගන්නේ කොහොමද කියන එක තමයි ඔබතුමා මං හිතන්නේ ආපු ප්‍රශ්නය. ඒ නිසා විශේෂයෙන්ම අද බැලුවහම අපේ මේ ලෝකේ
ජීවත් වෙන තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් විවාහ ජීවිතය ඇතුල් වෙනා වගේම ඒකෙන් පිට වෙන ප්‍රමාණය අතිවිශාල ලෙස අපිට දකින්නට තිබෙනවා. ඒ අතරින් බලනකොට අපේ ශ්‍රී ලංකාවේ අතීතයේදී විවාහ ජීවිතයට ඇතුල් වුණාම අපේ සංස්කෘතියෙන්, ජාතියෙන්, සભ્યත්වයෙන්, ඒ වගේම ආගමික බැඳීමකින් සහ සහෝදර බැඳීමකින් යුක්තව, ඥාති බැඳීමකින් යුක්තව කේන්ද්‍ර කරගෙන තමගේ නිවස, පන්සල, පූජා භූමිය කේන්ද්‍ර කරගෙන වටිනා ලෙස විවාහ ආරක්ෂා කරගෙන ගිය සංස්කෘතියක් අපේ දකින්නට ලැබුණා. ඒ වුණාට ඉන්දික මහත්මයා දැන් අපට මෑත කාලෙනු දකින්න තිබෙනවා මේ විවාහ ජීවිත තුළින් මේ තරුණ තරුණිය බොහෝ දුරට ඇතුල් වෙනවා වගේ මින් එළියට එනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු ගණනාවක් බලපානවා. එකක් තමයි මේ විවාහ ජීවිතයට ඇතුල් වෙන්න කලින් මෙයාගේ අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිකම විවාහයට ඇතුල් වීම. දෙවෙනි එක තමයි මේ අය විවාහයට ඇතුල් වුණාට පස්සේ ඒක විවාහයට ඇතුල් වීමට වඩා ඒක පාලනය කර ගැනීමේ නොහැකියාව සහ ඒ දැනුම අධිකම. තුන්වෙනි එක තමයි අද මේ තිබෙන ඉලෙක්ට්‍රොනික බඩමුට්ටු. ඒ ඉලෙක්ට්‍රොනික බඩමුට්ටු නිසා සමාජයට විවර වෙලා තියෙනවා මිනිස්යාගේ හදවත, දෑත්, ඒ වගේම දැස් නිරාවරණය වෙලා තියෙනවා. මේකිනුත් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිසා සමාජගත වෙන ඉන්ටර්නෙට් එහෙම නැත්නම් ඒ අංශ වලින් සමාජගත වෙන තොරතුරු තමා ඒවා එක්ක සම්බන්ධ වෙ වේගය වැඩි වීම නිසාත් මේ විවාහ ජීවිතයට බාධා ඇති කර තිබෙනවා. නිසා විවාහපේක්ෂිත තරුණ තරුණියන්ට මා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විවාහයක් සාර්ථක වෙන්නේ පුද්ගලයාට බලපාන්නේ 33%ක් තමන්ගේ පොරොන්දම. ඉතුරු 34% තමන් ඒ විවාහපේක්ෂිත දෙදෙනාගේ හැදියාව. ඊළඟට අපි සඳහන් කරන්නට ඕනේ ඊට අමතරව මේ දෙදෙනාගේ කායික බැඳීමත් ඒ වගේම ආගමික පැත්තට නැඹුරුතාවයක් මේ විවාහයක් සාර්ථක කරගන්න පැහැදිලිව බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම විවාහකට ඇතුල් වෙන නවත යුවතිපති දෙපළක් තම පොරොන්දම හොඳට පරීක්ෂා කරගෙන ඒ ගැළපීම් විශේෂයෙන් නයි මුගටි යෝනි සදා වෛරයි. ඒ වගේම දේව ගණ, මනුස්ස ගණ මේ ආදී සමහර පරස්පර විරෝධී දේවල් අවම කරගෙන මේකට ඇතුල් වෙලා විවාහය රැකගෙන යන්නට උත්සාහ කරන්න ඕනේ. සමහර අය හිතනවා පොරොන්දමක් හොඳට ගැලපුණාම ඒ විවාහය එක දිගට යන්නට ඒක හොඳට ප්‍රමාණවත් කියලා. කවදාවත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් විවාහයක් සාර්ථක වෙන්න දෙදෙනාගේ අන්‍යෝන්‍ය බැඳීම උවමනා වෙනවා. විවාහයට ඇතුළු වුණාට පස්සේ ගෙවන ජීවිතය ආරක්ෂා කර ගැනීම තමයි වටින්නේ. විවාහ වෙන්න කලින් කියන්නේ ඔයාගේ දාඩියත් මට සුවඳයි කියලා. විවාහ වුණාට පස්සේ තමන් හොඳ පර්ෆියුම් එකක් දාන් එහෙම නැත්නම් සුවඳ විලුන් ටිකක් ගල්වගෙනවත් ඒක ගඳයි කියන්න පුළුවන්. විවාහ වෙන්න කලින් ගමනක් යනකොට හොඳ ඇඳුමක් ඇඳගෙන යන්නේ. විවාහ වුණාට පස්සේ ඇඳුම ගැන සැලකිලි අඩු වෙලා යනවා. නිසා විවාහ වීම නෙමෙයි වැදගත්, විවාහ වුණාට පස්සේ ඒක රැක ගැනීමට අවශ්‍ය දෙයි වැදගත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම විවාහ වුණාට පස්සේ හවුල්ගේක ජීවත් වෙන්නේ නැතුව ඉන්නවනම් ඊට වටිනවා. හවුල්ගේක ජීවත් වුණොත් හවුල අවුලක් වෙනවා. දෙවෙනි එක තමයි විශේෂයෙන්ම ස්වාමියාට කාන්තාව විශේෂයෙන් සයනේදී අபிසරුලියක් වෙන්නට අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි ස්වාමියාට කාන්තාව සයනේදී රාත්‍රී කාලේ වැඳලා නිදා ගන්නට අවශ්‍ය වෙනවා. බුදු දහම තුල තියෙනවා අවසාන වශයෙන් කාන්තාව නින්දර යනකොට ගිහිල්ලා ගේ වටේ ගිහිල්ලා දොර ජනෙල් හොඳින් වසාතිදේ බලා ඉන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවට කට ගහලා දිනන්නේ නැතුව ඒ වගේම කඳුලින් දිනන්නට උවමනා කරනවා. ඒ වගේම ස්වාමියාට අයියේ කියන්නේ නැතුව, නම කියන්නේ නැතුව ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම, තමා මියනතුරු ඒ ආමන්ත්‍රණය වෙනස් කරගන්න නැතුව රැක බලා ගැනීම අතිශයින්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම හවුල්ගේක ජීවත් නොවීම, දෙන්නේ අන්‍යෝන්‍ය බැඳීම, ඒ වගේම ස්වාමියා ගමනක් කරන ස්වාමියාගේ පෙරමග ගමන් කිරීම, ගීලා වැට කඩුල්ල ගාව රැඳී සිටීමෙන් ස්වාමියා යන පෙරමග බලයින්. ඒ වගේම ස්වාමියා ගමනක් ගිහින් එනකොට වැට කඩුල්ල ගාව රැඳී සිටීමෙන් ස්වාමියා එන පෙරමග බලයින්. ස්වාමියා සමග ගේ ඇතුළට ඇවිල්ලා තේ එකක් හදලා දීලා දෙපා දෑත් අත ගාලා ගෞරවයෙන් සලකලා ගෙදර ප්‍රශ්න තියෙනවා රාත්‍රී කාලට එළියට දාන එක ඇත්ත වශයෙන්ම හොඳ වෙනවා. ඒ මොහොතේ ස්වාමියාට ඒ වගේ ප්‍රශ්න දාන්න නැතුව කටයුතු කළ යුතුයි. මෙහෙම බලාගෙනවට විවාහයක් සාර්ථක කරගන්න මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය කැපවීම, බැඳීම, දෙදෙනා ආදරෙන් සැලකීම, පරිත්‍යාගය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම ආගමික පසුබිමක මේ දෙදෙනා කටයුතු කළ යුතු වෙනවා. අපේ අම්මලා අපිට කිව්වේ බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි කියලා. සරණ බුදුන්ගේ පිහිට දෙවියන්ගේ. එහෙනම් හොඳට බුදුන් වැඳලා ආගමික කටයුතු කරලා දෙවියෝ අදහලා අධ්‍යාත්මික කටයුතු කරමින්
දෙවියන්ගේ පිහිට බුදුන්ගේ රැකවරණය ආශිර්වාදය සහිතව තමන්ගේ දිවි මඟ එළිය කරගන්නට ඕනේ කියන එකයි ඉන්දික මහත්මයා මා විශේෂයෙන්ම සඳහන් කරන්නේ. මම හිතන්නේ මේ කරුණුත් එක්ක ඔබට වැදගත් වෙන මොකද සාර්ථක විවාහ ජීවිතයක් ඇති කරගන්න විශේෂයෙන් දෙදෙනා තුළ අන්‍යෝන්‍ය අවබෝධය සහ බැඳියාව තියෙන්න ඕන. උදා සඳහන් කර විශේෂයෙන්ම මේ විවාහ ජීවිතයක් ගත කිරීමේදී නැත්නම් විවාහයකට එළඹෙන්න සිටින අය මූලික වශයෙන්ම පොරොන්දම් පරීක්ෂා කිරීම සම්බන්ධ. මොකද අතීතයේ සිට මේ දක්වාම කියන්නේ ආගම් වේදිකින් තොර බොහෝ විට විවාහයට මත්තෙන් ජම්මපත්‍රයක් පරීක්ෂා කරවලා දෙදෙනාගේ පොරොන්දම් පරීක්ෂා කිරීමක් සිදු කරනවා. මේ පොරොන්දම් පරීක්ෂා කිරීම කියන කාරණාව විවාහ ජීවිතය ඇතුළත් වීමේදී අත්‍යවශ්‍යම කරුණක් වෙන මෙතුනේ. ඇත්තටම ඉන්දික මහත්මයා පොරොන්දමක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පෙර සංසාරේ ඇන කොටා ගත්තද, ගහ මරා ගත්තද, චිත්ත පීඩා හදාගෙන වෙන් වුණාද, එහෙම නැත්නම් ප්‍රශ්න හදාගෙන වෙන් වුණාද කියන එක. දැන් ඔබතුමා බලන්න පුංචි කාලේ හිටපු ගම් පළාතේ ඔබත් එක්ක ආශ්‍රය කරපු, ඔබත් එක්ක මිත්‍රශීලීව කටයුතු කරපු යම්කිසි හිතමිතුරෙක් ඔබගේ තරුණ කාලේ ඔබට නැවත හම්බ වෙනවා. හම්බුණාට පස්සේ ඔබට එයා කෙරේ වෙන කෙනෙකුට වැඩිය බැඳීම වැඩි වෙනවා. ඒ අර පුංචි කාලේ කල්යාණ මිත්‍ර බැඳීම නැවත ඉස්මතු වෙනවා. පුංචි කාලේ ඔබත් එක්ක අමනාප වෙච්ච පාසල් කාලේ චිත්ත පීඩා හදාගත්ත පුද්ගලෙක් ඔබට නැවත තරුණ කාලේ රැකියා කරන කාලේ නැවත වෘත්තිමය වශයෙන් හරි හම්බෙනවා. ඔබට පරණ සුම්බුන් නැවත එළියට එනවා. එතකොට ඔබට මේ බැඳීම අද මේ පුද්ගලයා කොච්චර හොඳ කෙනෙක් වුණත් අද මේ පුද්ගලයා සම්පූර්ණ වෙනස් කෙනෙක් වුණත් ඔබට අර පුංචි කාලේ වෙච්ච ප්‍රශ්න ටික නැවත බතු වෙනවා. අපි බලන්න අපි සමහර වෙලාවට කියනවා අර මිනිස්සයා මට කිසි වැරද්දක් කළෙත් නැහැ. ඒකට අනේ මන්ද මට එයා පේන්න බෑ කියලා. ඔය සමහර අය කියනවා. සමහර දරුවෝ කියනවා අනේ අම්මා අර සර් අපිට මට නම් විශේෂ සැලකිල්ලක් කරන්න ඒ වුණාට ඒ සර් හරි හොඳයි. පාසලේ ගුරුවරු ගැන කියනවා. ඒ වගේ හිතමිතුරන් ගැන කියනවා. අපි සමහරට කියනවා මේ මිනිස්සයා අපිට කිසි උදව්වක් කරේ නැහැ. ඒකට අපිට මේ මිනිස්සයා හරි ප්‍රියමනාපයි. මට නම් දැක්ක දවසේ ඉඳන් ආසීත වෙනවා. කියලා අපි එහෙම කියනවා. ඒ තමයි සංසාර ගනුදෙනු. අපේ ජීවිතේ රිවර්ස් එකට බැලුවොත් ආත්ම පෙරහැරක් තියෙනවා. ඒ ආත්ම පෙරහැරේ යක්ෂ ප්‍රේත පිසාච කුම්බාණ්ඩු භූමාට මනුෂ්‍ය දේවාදී විවිධ ආත්ම තල තියෙනවා ඉන්දික මහත්මයා. ජීවිතේ ඉදිරියට බැලුවොත් ඒත් ආත්ම පෙරහැරක් තියෙනවා. ඒ ඉදිරි ආත්ම පෙරහැරේ අපි මොන ආත්මයටද යන්නේ කියන එක තීන්දුව කරන්නේ මේ භවයේදී අපි කරන ක්‍රියාවට අනුවයි. ඒ අනුව බලනකොට සංසාරේ අපි විවිධ ආත්මවල විවිධ ආකාරයෙන් විවිධ තල උපදී මෙරි මෙරි ගමන් කරනවා. ඔබ බලන්න අපි ඇඳුම් මාරු කරනවා. ඇඳුම් මාරුකට අපේ අවයව මාරු කරන්නේ අපි. ඒ වුණත් අපි ආත්ම මාරු කරනවා. ආත්ම මාරු කරාට අපි අපේ විඥානය මාරු කරන්නේ අපි. ඒ වගේ මේ විඥානයේ ප්‍රෝග්‍රෑම් වෙලා මේ චිප් එකක් වගේ පොඩි සිම් එක වගේ එකේ මේ සියල්ල තියෙනවා. ඒ ගැබ් වෙලා තියෙන දේවල් වල තොරතුරු හරි වැදගත්. ඒතකොට සංසාරේ ගහමරාගෙන චිත්ත පීඩා හදාන වෙන් වෙලා තිබ්බොත් නැවත මුණ ගැහුණාමත් ඒ ප්‍රශ්න ආයි මතුවෙනවා. පොරොන්දමක් තුලින් ඔන්නෝක තමයි බලන්නේ. ඒක නිසා තමයි හුඟක් වෙලාවට කියන්නේ හුඟක් හොඳට මිත්‍රශීලෝ ප්‍රේමයක් ගොඩනගාගෙන ඇතුල් වෙච්ච අයගේ පොරොන්දම් බැලුවා මේක ගොඩක් දුරට ගැළපෙන ගතියක් තියෙනවා. ඒ ගැළපෙනින්ද තමයි එයා බැඳිලා තින්නේ. ඒ වගේම රණ්ඩු සරුවල වෙලා මතභේද හදාගෙන ඉන්න අයගේ පොරොන්දම් බලන්න කලින්ම නොගැළපෙන බව ප්‍රදර්ශනය වෙනවා. පොරොන්දම් බැලුවම මේ බව අපිට මනා ස්ථිරත්වයට පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පොරොන්දම් වලදී ඒ අයගේ ලිංග පොරොන්දම්, නාඩි පොරොන්දම්, ඒ වගේ ලිංග පොරොන්දමෙන් ලිංග ජීවිතය එහෙම නැත්නම් සෙක්ස් ලයිෆ් එක, දෙදෙනාගේ කායික බැඳීම ආදී තොරතුරු අපි විවිධ දේවල් ගන්නවා. අදහස්, පරමාවශ්‍ය ගෙවන්න පුළුවන් බැයිද? මේ සියල්ල තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒ බව හොඳට අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. පෙර සංසාරේ තමන්ගේ අම්මා වෙලා, සහෝදර වෙලා, සහෝදරී වෙච්ච කෙනා මේ භවයේ තමන්ගේ බිරිඳ වෙලා උපදින්න පුළුවන්. ඒ අවස්ථාවවලදී සමහරවිට බ්ලඩ් ගෲප් එක සේම් වෙනවා. අපි සමහර අවස්ථාවන්දී පොරොන්දම් බලලා කියනවා ඔබතුමන්ලා බ්ලඩ් ගෲප් එක චෙක් කරලා බලලා ඒ ලේවල තත්වය සමාන නම් විවාහ වෙන්න එපා කියලා. ඒකෙන් පෙන්눔 කරනවා සමානව වුණොත් එහෙම ආවොත් දරුපලවට ඒක හානියක් වෙනවා. ඒකෙන් පෙන්눔 කරනවා පෙර සංසාරේ ළඟ ආත්මයක මුණ ගැහිලා තියෙන බව. එයා තමන්ගේ සහෝදරිය මව්පියා වෙන්නට පුළුවන්. ඒ නිසා පොරොන්දමක් තුලින් අපි බලන්නේ මේ සංසාර ගනුදෙනුව පිළිබඳව තමයි. අන්න ඒ නිසා ඉන්දික මහත්මයා මේ ජ්‍යොතිෂය කියන්නේත් ඉතින් කර්මය සමග යන ගමනක්. ඒ නිසා ජම්මපත්‍රය කියන්නේ කර්මපත්‍රය. පොරොන්දම කියන්නේත් ඒ වගේ දෙයක්. ඒක නිසා පොරොන්දමක තුල දෙදෙනාගේ කායික බැඳීම තමයි එන්නේ. විවාහයක් සිද්ධ වෙන්නේ තමන්ගේ සංසාර පුරුද්දට. බෝසතාණන් වහන්සේ බලන්න මේ විවාහ ජීවිතයට ඇතුල් වෙනකොට කොච්චර කුමාරිකාව ගණනාවක් ඒ උත්සව සභාව හිටියා කියලායි ප්‍රදර්ශනය වෙන තිබුණේ.
නමුත් ඒ සෑම කෙනෙක් කෙරෙහිම බෝසතාණන් වහන්සේ සිදුවත් කුමාරයාගේ සිත බැඳුනද? නෑ. අවසානයේට පැමිණි යශෝදරා දේවිය කෙරේ තමයි සිත බැඳුනේ. ඒ වගේ අපිට මේ සමාජ ඕන තරම් කාන්තාවෝ පිරිමි විවිධාකාරයේ මුණ ගැහෙනවා. නමුත් විවාහයකට ඇතුළු වීමේදී අත්‍යවශ්‍යයෙන්ම සිත බැඳෙන එක්කෙනෙක් කෙරෙහි පමණයි. ඒක සංසාර ගනුදෙනුවක්. ඒක පොරොන්දුමක් තුලින් වඩාත් සබිමත් බලවත් තත්වයට පත් කරගන්නට පුළුවන්කාරකම තිබෙන බව ඉන්දික මහත්මයා මා විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. අද දවසේදී අපි දිවියට ජවයක් වැඩසටහන තුළින් කතා බහ කරන යහපත් වූ පෞල් සංස්ථාවක් ගොඩනගාගෙන සමාජයට අර්ථවත් ආකාරයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධව විශේෂයෙන්ම ජීවිතයේ දිනන්න අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම් ටික තථාගත දර්ශනය තුළ අන්තර්ගත වෙලා තියෙන. ඉතින් ජ්‍යොතිෂයත් සහ බුද්ධහම අතර මේ දෙක අතරින් යම්කිසි වෙනසක් තියෙනවා. ඒ නිසා ධර්මානුකූල කරුණුත් පදනම් කරගෙන ජීවිතේ හැඩගස්වා ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අද බොහෝ දුරට මේ කියන කරුණුත් එක්ක බැලුවොත් අද නැත්නම් විවාහ වෙනවත් එක්කම ඊටා ශීඝ්‍රයෙන් දික්කසාද බීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒකට කියන්නේ විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ සෑම කරුණකින්ම සමාජයට ලබා දෙන්නේ ඊ타මත්ම පහත් ආකාරයේ පණිවිඩයක්. නිසා ඒ වගේ වැරදි පණිවිඩයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ආගමික පරිසරයක් තුල ජීවත් වෙනවා නම් යහපත් වූ පෞල් සංස්ථාවක් ගත කරන්න පුළුවන් කියන කරුණ සහ ජ්‍යොතිෂයේ යම් කරුණු සාධකයන් සම්බන්ධ තමයි එතන මම පැහැදිලි කරේ. බොහෝ පෞල් හිතා ඉක්මනින්ම අසාර්ථක වෙනවා. බොහෝ විවාහ වෙලා ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් පෞල් සංස්ථා ඇතුළත් වුණාන් පස්සේ බොහෝ විට සමහරක් විටකදී විවාහ ජීවිත අඩාල වෙනවා. මේ පෞල් සංස්ථාව අවුල් වෙනවා. එවන් වූ අයට මොන වගේ උපදේශයක් නැත්නම් එවන් වූ පෞල් නැවතවරක් ගොඩනගා ගන්න අවශ්‍ය කරන්නේ මොන වගේ පදනමක්ද උනේ? ඇත්තටම ඉන්දික මහත්මයා අද අපි එක ස්වාමියෙකුට එක බිරිඳක් එක බිරිඳකට එක ස්වාමියක් කියලා අපි නීති පද්ධතියක් හදාගෙන අද එහෙම ජීවත් වුණාට ඉන්දික මහත්මයා අපි අතීතයේ හිටපු විදිය බලන්න. අපි කණ්ඩායම් වශයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. සමහර කාන්තාවගේ උඩුකය පවා හරියාකාර ඇඳුමක් තිබිච්ච නැති යුගයක ඉඳන් අපි පැවතෙන්නේ. එදා අපි හරියට කුළු හරකෙක් වගේ චරිත ස්වභාවයක් සහිත අතීතයක් අපි හැමෝටම මනුස්ස ජීවිතය තුළ තිබෙනේ. අපි කුළු හරකෙක් මෙල්ල කරලා තියාගෙන ඉන්නවා වගේ විවාහ ජීවිතයට ඇතුළත් කරලා එක ස්වාමියෙකුට එක බිරිඳක් කියලා සම්මතයක් අරගෙන නීති පද්ධතිය යටත් කරලා එක බිරිඳකට එක ස්වාමියෙක් එක ස්වාමියාට එක බිරිඳක් වශයෙන් අරගෙන බැඳීම් ඇති කරලා අනාචාර යන්නේ නැති සම්මතයක් ඇති කරගෙන අපි මේක පාලනය කරගෙන යන්නේ. නමුත් ඉන්දික මහත්තයා අපි එක එක්කෙනාගේ ජීවිත අරන් බැලුවොත් ඒ කේන්දරවල අධිවේගී කාමාශායෝග අනාචාර යන යෝග ඒ වගේ දේවල් විවිධ ඒවා තියෙන්න පුළුවන්. ඒ වගේ ඊටම ශ්‍රමණ යෝග වටිනා සිල්වත් යෝග අධ්‍යාත්ම යෝග සහිතව ඉන්න අයත් ඉන්නවා. ඒතකොට ඉන්දික මහත්තයා විවාහ ජීවිතයට ඇතුල් වීමේදී මේ සුසංයෝග දෙකම මේ සමාජ තලය තුල තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම විවාහයකට ඇතුල් වෙනකොට මේක ගැන හරි අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. ඒතකොට ඒක පාලනය කරගෙන තමයි ඉන්නේ. අද එදාට වැඩිය දියුණු යුගයක් තියෙනවා. ඇත්තටම පසුගිය දවසක මගේ ගාව කේන්දරේ බලනාවක් කාන්තාවක් විවාහ වෙලා අවුරුදු 2 මාස 3යි. ඩිවෝස් වෙන්න කියලා යන්නේ. නීතිඥ මහත්තයෙක් ගාවට ගියාට පස්සේ ඒ මහත්මයා තමයි මා ගාවට මේ ශ්‍රී ජයවර්ධන කෝට්ටේ ඉන්න අහවල් ජ්‍යොතිර්වේදියා ගාවට යන්න අජිත් ලොකුගේ කියලා මා වෙත යොමු කළේ. ඊට පස්සේ මම වැඩේ බාර ගන්නම් කියලා තියෙනවා. මා ගාවට ආවට පස්සේ ඒගොල්ලත් එක්ක මම කතා කරා. විවාහ වෙන්න කලින් ඒගොල්ලෝ අවුරුදු 6ක් ආශ්‍රය කරලා තිබුණා. නමුත් එහෙම ඉඳලා විවාහයට ඇතුළු වුණාට පස්සේ අවුරුදු 2 මාස 2කින් කසාද ඉවර වෙන්න යනවා. එතකොට ප්‍රේම කරන කාලේ අවුරුදු ගාණක් කාලේ ගෙව්වා. නමුත් එතකොට ගැටුන් නැති ඇයි? එතකොට විවාහ වෙන්න එතකොට ඒ දෙදෙනාගේ වෙන්වීම ඇති වුණේ නැති ඇයි? ඒකට හේතුව අපවට ඇඟවටත් දුන ඕරා එකක්. මේ ඕරා වලල්ල. තව කෙනෙකුගේ ඕරා වලල්ලත් එක්ක සමහර අවස්ථාවන්දී ගැටෙන්න බලනවා. ඒක නිසා තමයි වකුගඩුවක් වගේ අනුන්ගේ අවයවයක් බද්ධ කරාට පස්සේ ශල්‍ය කර්මයට වඩා යන බෙහෙත් දෙන්නේ මේක අනුන්ගේ අවයවයේ තමන්ගේ කරවන්න දෙන හීලෑ කරගන්න දෙන බෙහෙත්වල ශක්තියට නම් මුදල් වියදම් වෙන්නේ. ඒ වගේ තමයි මේ ඕරා දෙක අනුන්ගේ එකක් ප්‍රතික්ෂේප කරනවා හැම විටම. එතකොට මේ ඕරා දෙක ගැටෙන්න නම් වැඩි කාලයක් දෙන්න එකට ලින්ක් වෙලා ඉන්න ඕන සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා විවාහ වුණාට පස්සේ තමයි එක බත්පත කාගෙන එක වහලට ඉඳගෙන එක ඇඳේ නිදාගෙන වැඩි කාලයක් දෙන්න එකට ඉන්නේ. අන්න එතකොට තමයි මේ ඕරා දෙක හැප්පෙන්න පටන් ගන්න. ඒතකොට ප්‍රේම කරන කාලෙට මේ දෙදෙනා පොඩි ගමනක් ගිහිල්ලා පැයක් දෙකක් කොහේ හරි කතා බහ කරලා ආවට මේ ඕරා දෙක ගැටෙන ටයිම් මදි වෙලාව මදි.
එතකොට විවාහ වුණාට පස්සේ මොකද වෙන්නේ? දෙදෙනා එක රූම් එකක, එක කාමරයක, එක සයනයක, එක ඇඳක එකට කාලා බිල එකට ඉන්නලා ගැටෙන්න ගන්නවා. එතකොට මම අර කියපු පුද්ගලයා ගැටෙන්න ගත්තේ මුලාරම්භලුත් හරි සරලයි. ඒ කාන්තාව කිව්වේ මේක මුල්ම අවස්ථාවේ මට මතකයි ස්වාමියා විවාහ වෙලා පළවෙනිම 3 මාසෙ යනකොට කුස්සියේ සිංක් එකට ඇවිල්ලා මුළුතැන්ගේ සිංක් එකෙන් ස්වාමියා උදේට දත් මැදලා කෙල ගහනවා කියලා කිව්වා. මම මේක මට ටිකක් අප්‍රසන්නයි. මං ස්වාමී ඉල්ලීමක් කළා මේක කරන්න එපා කියලා. ස්වාමියාක විනෝදයට ගත්තා. හැමදාම ගේ පුරා ඇවිදිමින් දත් මදිමින් කට සෝදලා වතුර මේ විදියට දැම්මා කිව්වා. ඊට පස්සේ මාගේ කායික බැඳීමේදී මට ඒක සිහිපත් වෙලා ස්වාමියා මට අප්‍රසන්න වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි දෙන්නාගේ කායික බැඳීම අඩු වෙලා ගියා. නැති වෙලා ගියා. පස්සේ අපි එකතු වෙන්නේ නැති තත්ත්වයට ආවා. උදේට දෙන්න නැගිට්ටට පස්සේ වෛරයෙන් තරහෙන් හරියට බෝඩින් වෙලා වගේ ඉන්න ජීවත් වෙන්න පටන් ගත්තා කිව්වා. අවසානයේ අපි දෙන්නා වෙන් වෙන්න තීන්දුව කළා. එතකොට බලන්න ඉන්දික මහත්තයා මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් හරි සරලයි. මුල බොහොම සරල දෙයක්. නමුත් ඒ වෙලාවේදී අඩුපාඩු හදාගත්තා නම් මේ දෙන්නා අදට වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා මම සඳහන් කළා දුන්නා මේ දෙදෙනාට මේක දෙදෙනාගේ පරිත්‍යාගයක්. ඒ නිසා අනුන් වෙනුවෙන් තමන් කැප වෙන්න ඕනේ. ඒක නිසා ඒ බව තේරුම් අරන් කටයුතු කරන්න ඕනේ. තවත් කාන්තාවක් මාගාව කේන්ද්‍ර බන්නා මේ විවාහය අසාර්ථක වෙලා තිබුණා. එයා කිව්වේ මාගාවට ඒ කාන්තාව මාත් එක්ක කිව්වේ මහත්මයා මගේ ස්වාමියා මාව බැඳලා තින්නේ ලැප්ටොප් එකක් කිව්වා. ස්වාමියා රාත්‍රියේ නිින්දට එන්නේ පාන්දර 3-4 වෙලා. එතකම්ම ලැප් එකේ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. මම අඬ ගහනවා එන්නේ නැහැ මම බලන් ඉන්නවා. ඇත්තටම මම නෙමෙයි විවාහ වෙලා තින්නේ අර පරිගණකේ නැත්නම් මේ ලැප්ටොප් එක කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට බැලුවාම මොකද්ද වෙලා තින්නේ? මේ දේවල් නිසා අසාර්ථක වෙලා. අද ලෝකේ වැඩිම විවාහ අසාර්ථක වෙලා තියෙන යුරෝප් රටවල් වල. ඒ බෑ අන්තර්ජාලය මේ වගේ උපකරණ වැඩි. ඒ සහ ඒවට විවාහයට ඇතුළු වුණාම ලිහිල්භාවය වැඩි. ඩිවෝස් එකක් ගෙන්න තියෙන පහසුකම් වැඩි. අපේ රටේ නම් ද්වේෂසහගත හැරයාම, ලිංගික බෙලහීනතාවය, අනාචාරය හැසිරීම කියන කරුණු තුන උඩ විතරයි මේ ඩිවෝස් එකක් නැත්නම් ඉවත් වෙන්න පුළුවන් මේ දෙදෙනාට. නමුත් ලෝකේ රටවල් වල එහෙම නැහැ. ඒව පහසු නිසා ඒ රටවල් වල ඒ විවාහ වලට ඈත් වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී තරුණ ජනතාවට අපි මේ වටිනා පණිවිඩයක් දෙන්නේ විවාහ වුණාට පස්සේ තමන්ගේ රූම් එකේ, තමන් නිදන කාමරය තුල පැහැදිලිව බෝඩ් එකක් සවි කරලා තියෙන්න ඕනේ. ඇතුල් වෙන තැනයි පිට වෙන තැනයි මේ නිවසේ මේ නිදන කාමරය තුලට පරිගණකයක්, ඔය ලැප්ටොප් එකක්, ඒ වගේම ඉන්ටර්නෙට් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් ඇතුළට රැගෙනීම සපුරා තහනම් කියලා. ඇත්ත වශයෙන්ම තමන්ගේ විවාහ ජීවිතය තුළ තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ තමයි ප්‍රමුඛතාවය. අර වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ නෙවෙයි. ඒ බව තේරුම් අරගෙන අපි කටයුතු කළ යුතුයි ඉන්දික මහත්මයා. හදවත අපි කතා කරන කරුණ ඔබේ ජීවිතයට බෙහෙවින්ම බලපාවේ. ඒ නිසා සාර්ථක වූ විවාහ ජීවිතයක් ගත කරන්නට, ඒ වගේම සමගි සම්පන්න සමාජයට ආදර්ශයක් ලබා දිය හැකි යහපත් ජීවිතයක් ගත කරන්නටයි ඔබ හැම කෙනෙක්ම උත්සුක වන්න ඕන. ඒ වගේම ජීවිතේ හැඩගස්වා ගන්නට ඕන. ඒ නිසා අපි ඒ පරණ මේ පිළිවෙතව කතා බහ කරමින්, ඒ වගේම අද දවසේදී මෙවන් මේ සීල වැඩසටහන් අපි විසුරුවා හරින්නේ වැවුරු කන්නල බුදුරජ මහා විහාර පුණ්‍ය භූමියේ සිට විශේෂයෙන්ම ඒ අභිමානයේ, ඒ සිල්සුවද, ඒ වගේම පුණ්‍යවන්ත භූමිය තුල තිබෙන එහි අභිමානවත් බවත් එක්ක තමයි දෙස බස රැස රකින්න නාලිකාව, දම් සතර රූපහි නාලිකාව ඔබ ජීවිතයට, ඔබ ආලින්දයට මේ වැඩගත් වූ කරුණුත් අරගෙන එන්නේ. ඒ නිසා අපි සූදානම් වෙන්නේ පළමු විරාමය ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අප හමු වෙමු දිවියට ජවයක් විදොත් කතිකාව සමගින්. විරාමයෙන් අනතුරු නැවතත් අප ඔබ හා එක්වන්නේ
දිවියට ජවයක් විද්වත් කතිකාවසන් මා ඔබට මුලින් සඳහන් කළ ආකාරයට වැවුරු කන්නල බුදුරජ මහා වෙහෙර කියන්නේ දකුණු පළාතේ තියෙන අභිමානයක් විශේෂයෙන් ඉපැරණි ලංකාවේ පැරණිම ඔරලෝසුව තිබෙන ඒ වගේම වට්ටා කියන පුරාවස්තුන්ගෙන් සමන්විත කෞතුකාගාරයකට හිමිකම් කියන පුණ්‍ය භූමියක් තමයි වැවුරු කන්නල කියන්නේ. අනිත් කාරණාව තමයි ඉපැරණි චිත්‍ර මූර්ති කලාවන්ට නව පණ්ඩරයක් ලබා දෙමින් ඒ වගේ විශේෂයෙන්ම කුඩා දරුවන්ට පෙන්විය යුතු අපායේ තියෙන ඒ දරුණු ස්වභාවය පෙන්වුම් කරන මූර්ති සහ බිතුසිතු අම්බලින් සමන්විත උමම් විහාරයක් තියෙන වටිනාගෙන පුණ්‍ය භූමියක්. ඒ වගේම තමයි සියක්‍රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ වාසය කරන නිර්මාණය කර තිබෙන වටිනාගෙන පුණ්‍ය භූමියක් හැටියටයි වැවුරු කන්නල බුදුරජ මහා වෙහෙර සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් එවන් වූ පුණ්‍ය භූමියක තියෙන ඒ සිල් සුවඳත් එක්ක ඒ අභිමානවත් බවත් එක්ක තමයි දෙස බස රැස රකින්න ජාති උතුම් නාලිකාව ධම්සත රූපාහි නාලිකාව මේ සියලු වැඩසටහන් ඔබට තිරණ කරන්නේ. ඒ වගේ විශේෂයෙන්ම යොවුන් දහම් සක්මන ඒ වගේම බණ කතා සහ නිලුම් මැස්ස ඒවත් ඇතුළු ඒ වගේම ශ්‍රද්ධා විවන්දන අපේ දායක ධර්ම දේශනා මාලාව මේ ආදී වශයෙන් වටිනාකින වැඩසටහන් මාලාවක් ඔබ නිවහට අපි සමීප කරන්නේ ඔබට මේ දහමේ මිහිරියාව නිරන්තරයෙන් ලබා දීමේ අරමුණින් යුතුවමයි. ඒ වගේම ධම්සත රූපවාහිනී නාලිකාවේ තවත් අරමුණක් වන්නේ අපේ දේශය ආරක්ෂා කිරීම, අපේ භාෂාව සුරක්ෂිත කිරීම, නිවැරදිව භාෂාව සමාජගත කිරීම මේකේ සියලු අරමුණුත් එක්ක තමයි ධම්සත රූපවාහිනී නාලිකාව සමාජ දායාද කරන්නේ. ඉතින් නායක හාමුදුරුවන්ගේ අරමුණත් වන්නේ මේ නාලිකාව තුළින් සමාජයට වැඩදායි යමක් දායාද කිරීම. ඉතින් අද දවසේදී අපි මේ කරුණු කතා කරන්නට දුර බැහැරක් ගෙවාගෙන අපි මැදිරියට පැමිණ සිටින විශේෂයෙන්ම ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ධර්මාචාර්ය අජිත් ලෝකේ මැතිතුමන්. ඉතින් අපි කතා කර දේවල් ඔබට බොහෝ වැදගත් වේවි. මැතිතුමනි විශේෂයෙන්ම මේ අපි පෘථග්ජනයන් වශයෙන් ලෞකික ජීවිතයක් ගත කරන ඕනෑමකෙනෙක් දියුණු වෙන්න කැමතියි. මොකද අපි පාසල් යන කාලයේ සිටම අපිට විවිධ අරමුණු තියෙනවා. නැත්නම් අපි හිතමු උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට ගියත් එහි එනයිට එනකොට අපිට තියෙන අරමුණක් තියෙන අපේ ජීවිතය හදාගන්න, ජීවිතේ දිනන්න, දියුණු වෙන්න. අපි සෑම කටයුත්තකම අවසන් සිතුවිල්ල බවට පත් වෙන අපේ දියුණුව සහ ජයග්‍රහණය. ඒක කෙනෙකුගේ ජීවිතය දියුණු කරගන්නට නැත්නම් තමන් ජීවත් වෙන වටපිටාව දියුණු කරගන්නට ඒ සාර්ථකත්වයක් දකින්නට යම්කිසි කෙනෙක් අනුගමනය කළ යුතු යම්කිසි ක්‍රමවේදයන් තිබෙනවා. ඇත්තටම ඉන්දික මහත්තයා මේ මනුස්ස ලෝකේ අපි ඉපදුනාම දුප්පත් පොහොසත් ධනවත් බලවත් නැනවත් තෙදවත් කියලා අපි බෙදලා තියෙනවා. අපි විතරක් නෙමෙයි අපි වන්දනීය කටයුතු කරන උතුම් දෙවිවරු පවා බලන්න කුසල් බලය අනුව අල්පේශාක්‍ය අල්ප පිං ඇති දෙවියෝ, මහේශාක්‍ය මහා පිං ඇති දෙවියෝ, වෘක්ෂ දේවතා ගහකට වෙලා ඉන්න දෙවියෝ, භූමාටු දෙවියෝ ගංගා ඇලදොල ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරු. ඒ වුණත් පරිවාර සේනාව බබලන සිරුර විනිවිද යෑමේ ශක්තිය විශාල දිව්‍ය විමාන දහස් ගණන් දිව්‍ය කුමාරිකාවෝ පිරිවරාගත්ත මහේශාක්‍ය මහා පිං ඇති ප්‍රබල දෙවිවරු ඉන්නවා. දෙවිවරු පවා කුසල් බලය අනුව බෙදලා තිබෙනවා. මිනිස්සයා වුණත් කුසල් බලය අනුව බෙදලා තිබෙනවා. නමට මිනිස්සයා හැබැයි යාචකයා පාරේ යදින යාචකයා ඉන්නවා. ඒ වගේම දෙවිවරුවන් සුඛිත මුදිත ජීවිත ගෙවන උතුම් මිනිස්සයා ඉන්නවා. මේකට හේතු වෙනවා 133ක් අපේ දියුණුවට ඉන්දික මහත්මයා අපේ කුසල් බලය. ඒ නිසා ඉතුරු 134 අපේ try එක. ඒ කියන්නේ උත්සාහය. ඉතුරු 133 බුදුන්ගේ සරණ, දෙවියන්ගේ පිහිට, අධ්‍යාත්මික, ආගමික සහ ජ්‍යොතිෂ හා කේන්දර කියනවා. ඒක 133ක් තමන්ගේ කුසල් බලයකට හේතු වෙනවා. 134ක් තමන්ගේ try එක නැත්තම් උත්සාහය. ඉතුරු 33 තමයි මම අර සඳහන් කළේ බුදුන්ගේ සරණ, දෙවියන්ගේ පිහිට, අධ්‍යාත්මය. මේ සියල්ල එකට එකතු වුණොත් 100ක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ මනුස්ස ලෝකෙ ඉපදුනාම අපි බලන්න සමහරට අපි දුප්පත් වෙලා උපදිනවා. ඒ පෙර කුසල් බලය. ඔබතුමා බැංකුවට සල්ලි දැම්මේ නැත්තම් පොලිය ගන්න බෑනේ. සල්ලි දාලා තිබ්බොත් පොලිය ගන්න පුළුවන්. එහෙනම් සල්ලි දාපු නෝනා කෙනෙක් සල්ලි දාපු දරුවෙක් එක්ක බැංකුවට ගියොත් ගන්න පුළුවන්. ඒ වගේ අපි පෙර සංසාරේ කරපු කරපුවා තියෙන්න ඕනේ. දැන් සමහර අය යනවා අපෙන් ඔය සාංගික දානයක් එහෙම දෙනකොට මේ තරම් ආහාර පාන, මේ තරම් පාන වර්ග, මේ තරම් අතුරුපස, මේ තරම් දේවල් මොකටද කියලා.
ඒ තරම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒවා අති වටිනා ලෙස දුන්නාම තමයි තමා කරා පවා ඊළඟ භවවලදී සෞභාග්‍ය ඒ විදියටම පැමිණෙන්නේ. අඩුපාඩු සහිතව කම්පා වෙමින් ගණන් හදමින් පින් කරනකොට ඒ කුසල් බලය අඩු වෙනවා. දැන් අපි දන්නවා ඉන්දික මාත්‍යා සමහර අයට ගේදර වස්තු දේපල ආහාර තියෙනවා. මම දන්න හොඳ මුදලාලි මහත්තයෙක් හිටියා රටේ. මම දවසක් එතුමා හම්බෙන්න ගියා. ගෙදරට ගියාම ගෙදර හිටිය නෝනා හිටියේ. හොඳට ඇඳ පැළඳගෙන ලස්සන ඔසරයකින් සැරසිලා ගෙදර නෝනා හිටියා. ආයතනයට යනකොට මහත්තයා හිටිය අලුත් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නවත්තලා තිබුණා. ඒ මහත්තයාගේ හවස 5ට විතර මං ගියේ දවල් කෑම එක වහලා තිබුණා. හවසට ගෙනාපු තේ එක වහලා තිබුණා. අලුත් වාහනේ පැත්තක තිබුණා. නෝනා ගෙදර බලන් ඉන්නවා මං දැක්කා. ඒ මහත්තයාට සියල්ල ලැබිලා තියෙනවා. ඒ වුණාට පරිහරණය කරන්න වෙලාව ලැබිලා නැහැ. මම කිව්වේ ඔබතුමා පෙර භවයේ දීලා තියෙනවා. දුන්නට ලැබිලා තියෙනවා. ලැබුණට ඒවට පශ්චාත්තාප වෙමින් දීලා තියෙනවා. ගණන් හදමින් දීලා තියෙනවා. අටපිරිකරට 3000යි, දානෙට 5000යි මේ වගේ ගණන් හදලා තියෙනවා. ඒ වගේ අපි පෙර භවයේ දුන්න විදි අනුව තමයි අපිට හම්බෙන්නේ. අපි ඒක කම්පා වෙමින් දුන්නොත් ඒ කුසලයේ අඩු වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ දියුණු වෙනකොට අපිට අපේ පෙර සංසාරික කුසල් බලය අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඉතුරු 134 අපේ try එක කියන්නේ උත්සාහය. මම කියන්නේ කුසල් බලය අඩු කෙනෙක් කුසල් බලය අඩු එකට අපි මොකද කරන්න ඕනේ? මට කුසල් බලය අඩු කියලා ඔබගේ මොරාල් එක බස්සලා සොරි කියලා යවන්න බෑනේ. කනගාටුයි කියලා යවන්න බෑනේ. ඔබ දැනගන්න ඕනේ ඔබගේ කුසල් බලය පරීක්ෂා කරලා ඔබගේ ජන්මපත්‍රයෙන් කුසල් බලය වැඩි කෙනෙක් කවදාරි විවාහ වෙනවා. එහෙම විවාහ වෙලා හිටියොත් කුසල් බලය වැඩි දරුවෙක් ගෙන්න ගන්න ඕනේ තම බිරිඳගේ මව් කුසට. එහෙමත් බැරි නම් ඔබ කුසල් බලය වැඩි කෙනෙක් එක්ක හවුල් එකට කටයුතු කරන්න ඕනේ ව්‍යාපාරෝ එවැනි කටයුතු. ඒකෙන් ඔබගේ කුසල් බලය වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟ 134 මම කිව්ව try එක නැත්නම් උත්සාහය. අපේ උත්සාහය අකණ්ඩව තියෙන්න ඕනේ. ඔබ බලන්න ඉස්සර කාලේ අපේ රටේ පැල්පත් තිබ්බා. විශාල පැල්පත් රාශියක් තිබ්බා. එතකොට අපේ මිනිස්සු ඉස්සර කිව්වේ හරියට නිකන් මේ පැල්පත් හරියට කොරියාව වගේ කියලා. එහෙම කිව්වේ ඇයි? ඒ කාලේ කොරියාව කියන රටේ තනිකර තිබුණේ ඒ වගේ පැල්පත්. මිනිස්සු බොහොම අපහසුවෙන් ජීවත් වුණා. ධන දාන්නේ ශාස්ත්‍රීයකත්වයේ සෞභාගයෙන් නැහැ. පැල්පත් වල ජීවත් වුණා. අද බලන්න අද අපේ රටේ ජනතාවට කොරියාවට යාගන්න විතරක් තරුණයෝ කොපමණ පෝලිං වල ඉන්නවද කිලෝමීටර් ගණන් පෝලිං වල ඉන්නවා. කොරියාවට යාගන්න. ඒ මොකද කොරියාව කියන රට අපිව අභිභවා ගිහිල්ලා තියෙනවා. බලන්න try එක උත්සාහය කොරියාවේ මිනිස්සු මොන තරම් උත්සාහවන්තද? මම දැකලා තියෙනවා මේ මිනිස්සු කෙනෙකුගේ වරදක් කරොත් ඒ වරද කවදාත් මූන්ට කියන්නේ නැහැ. පස්සේ අඬගාලා වෙනම හිමින් කන්ට කළා කියනවා. ඒ වගේ විනාඩියක් නිකන් ඉන්නේ මැෂින් වගේ. මට ඒක අවස්ථාවක් කොරියා මිනිස්සෙක් කියලා මගෙන් ඇහුවා එයාලගේ රටේ සංස්කෘතික ඇමති කවුද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට නිවුස් බලන්න, පත්තරයක් බලන්න, ජනමාධ්‍ය බලාගෙන ඉන්න ඒවා තුල ජීවත් වෙන්න වෙලාව නැහැ. ඒ තරම් උත්සාහවන්තභාවය වර්ධනය වීමක් තියෙනවා. තමන්ගේ උත්සාහය වර්ධනය කරගන්න ඕනේ. අපේ රටේ තරුණ ජනතාව මේ සියලු දෙනාගේ දියුණුව සඳහා කටයුතු කරද්දී කුසල් බලය එලෙස වර්ධනය කරගෙන තමන්ගේ උත්සාහය වෙනම වර්ධනය කරගන්න ඕනේ. try කරන්න ඕනේ. time waste කරන්න හොඳ නැහැ. අපි දන්නවා සමහර ලෝකේ රටවල් තියෙනවා චීනය වගේ රටවල් වල Facebook වගේව තහනම් කරලා තියෙනවා. ඒ මොකද ඒවැ නිරත වෙමින් කාලේ කාදමන එක නතර කරලා තියෙනවා. ඒ කාලේ රටේ ජනතාවගේ යහපත සුබසිද්ධිය දියුණුවට තමන්ගේ උත්සාහවන්තභාවය වර්ධනය කරගන්න යොමු කරලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාව තම ජීවිතේ වැඩි කොටසක් උත්සාහවන්තභාවය වර්ධනය කරගන්න ඕනේ. උත්සාහය දියුණුව වර්ධනය කරගන්න ඕනේ. එහෙම කරනකොට ඒ පුද්ගලයාගේ දියුණුව වර්ධනය වෙනවා. කියන එකයි මම කියන්නේ. සමහර රටවල ඔබ දන්නවා ටූත් බ්‍රෂ් දෙකකින් දත් මදින්. ඒ මොකද? ටයිම් වේස්ට් වෙන ඉඳා. විනාඩි ගාණින් දත් මැදලා අවසන් කරන ටූත් බ්‍රෂ් දෙක දෙපැත්තට දත් මදිනවා. ටයිම් වේස්ට් වෙනවා කියලා. සමහර රටවල. මම දැකලා තියෙනවා පිට රටවල ගියාම මිනිස්සු පාරේ දුවනවා. ව්‍යායාම කරලා පාරේ තියෙන කුණු බෑග් එක කතේ ඉල්ලලා යනවා. ඒ දදා දුවන්නේ. ඇයි ඒ පාරේ තියෙන කුණු අහුලගෙන දුවනවා. අනුන් දාපුවක් తీරවනම්. ඒ තමන්ගේ උත්සාහවන්තභාවය. ඒ විදිහට තියෙන. ඉතින් ඒ නිසා උත්සාහවන්තභාවය අපේ රටේ තව වර්ධනය කරගන්න ඕනේ. ඒක අපේ මදි. ඒක නිසා අපි උත්සාහවන්තභාවය 134ක් වර්ධනය කරගන්න ඕනේ. ඊටු 133 තමයි බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිහිට. ඒ නිසා අද සමහර තරුණ ජනතාව ආගමින් ධර්මයෙන් ඈත් වෙමින් පවතිනවා. ඒක කරන්න හොඳ නැහැ. බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිට කියලා අපේ අම්මලා කිව්වේ වීඩුවට නෙමෙයි. සරණ බුදුන්ගේ පිහිට දෙවියන්ගේ. ඒක නිසා බලන්න අද පොලිසිය සමහර ඔය පුපුරන උපකරණ හොයනවා.
බලන්න හොයනකොට කවුද මේ උපකරණ හොයාගන්නේ කියලා ඔබ බලන්න ඉන්දික මහත්මයා. ඒ උපකරණ පුපුරන උපකරණ බෝම්බ වගේ දේවල් හොයාගන්නේ සුනකයා. ඇයි පොලිසියට නැති හැකියාව සුනකයාට තියෙන්න පුළුවන්. සුනකයා ඊට වැඩිය ඒ ඥානසක් යොදවා පොලිස් නිලධාරි මහත්මයාට හොයලා දෙනවා මේක. එහෙනම් අපිට නැති හැකියාව දෙවිවරුන්ට තියෙනවා. ඒ නිසා අපි දෙවිවරුන්ට අපේ පින් අනුමෝදන් කරලා කුසලයේ වර්ධනය කළා ඒව අනුමෝදන් කළා අපි බුදුන් සරණ ගිහිලා දෙවියෙක්ගේ පිහිට ගන්න ඕනේ. ඒ නිසා give and take කියලා කියන්නේ දුන්නොත් ගන්න පුළුවන්. ඒ නිසා බුදුන් වැඳලා දෙවියන්ට ආලේප වෙලා දෙවියන්ගෙන් ඉල්ලන්න. එතකොට අපිට දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශ්‍රී ලංකා වාසී ජනතාව මේ දියුණුව මදි කියන තැන මම තාම ඉන්නවා. අපේ ආහාර අප්‍රමාණ අපත යනවා. ඔබ බලන්න මගුල් ගේක ගිහිල්ලා කනවට වැඩි බෙදා ගන්නවා. ಜಾති 35ක් තියෙනවා 35ම බෙදා ගන්නවා. නමුත් කන්නේ 5යි. ඒක තමයි ඇත්ත කතාව. channel ගණනාවක් තියෙනවා බලන්නේ 4යි 5යි 6යි. ජනමාධ්‍යවල. ඒ විදිහට තමයි තියෙන්නේ. හැම දෙයකම හුඟක් දේවල් වල තියෙනවා යම්කිසි අතිරික්තයක්. ඒක අතිරික්තය නැති කරලා දියුණුව වර්ධනය කළා අපේ පෞරුෂය වර්ධනය කළා උත්සාහය වර්ධනය කළා කුසල් බලය වැඩි දියුණු කළා Tamanට කුසල් බලය නැත්නම් කුසල් බලය තියෙන කෙනෙක් කසාද බැඳගෙන අධ්‍යාත්මය දියුණු කරගෙන අපි දියුණු જાතියක් බවට පත් යුතුයි කියන එක තමයි ඉන්දික මහත්මයා මා ඔබතුමාට සඳහන් කරන්නේ. නිසා මේ කරුණුත් එක්ක කුසල් බලය වැඩි කෙනෙක් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළින් තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන් දිනන්නට හැකියාවක් අවකාශයක් තියෙනවා. ඒ වගේම තමයි වෙතුනේ දැන් බොහෝ ඕනෑම කෙනෙක් විවාහ දිවියකට පත් වුණාන් පස්සේ ඊළඟ අධීරේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දරු සම්පතක් Tamanට උරුම කර ගැනීම. මේ බැඳීම් එක්ක මේ සියල්ල සිදු කරන්නේ. එතකොට දරු සම්පතක් උරුම කර ගන්නවා කියන මේ කරුණත් එක්ක විශේෂයෙන්ම දරුවෙකු ලබා ගැනීම සම්බන්ධව බොහෝ අම්මට තාත්තට මේ දෙදෙනාටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට තමන්ගේ කුසට පිටු දැන් දරුවෙක් විසඳ ගත්තන් පස්සේ අනිවාර්යයෙන්ම දෙමව්පිය යම්කිසි තැතිගැන්මක් තුළ ජීවත් වෙන්නේ. මොකද කුස තුළ ඉන්න දරුවා නිරෝගීමත් දරුවෙක්ද නැත්නම් විවිධ අඩුපාඩුකම් සහිතව උපදීද නැත්නම් උපදින කලින් දරුවගේ විනාශ වෙයිද මේ ආදී සිතුවිලිත් එක්ක තමයි බොහොම බයෙන් තමයි කුසට දරුවෙක් විසඳ ගත්තන් පස්සේ දෙමව්පියෝ කටයුතු කරන්නේ. පින්පිරුණු නැත්නම් පිනෙන් පිරුණු පුණ්‍යවන්ත යහපත් සෞභාග්‍යමත් දරුවෙකු තම මව් කුස කරා ළඟා කර ගන්නට තමන්ගේ ජීවිතය කරා ළඟා කර ගන්නට අම්මා කෙනෙක් සහ විශේෂයෙන්ම ආශිර්වාදක තාත්තා කෙනෙක් මොන වගේ ක්‍රමවේදයක්ද මෙතුනේ මේ අනුගමනය කළ යුත්තේ? ඇත්තටම ඉන්දික මහත්මයා පුද්ගලයෙකුගේ සංවර්ධන දියුණුවට තමන්ගේ ගෙදර ඉන්න දරුවගේ කුසල් බලය අනිවාර්යෙන් බලපානවා. සුපිරි ගේක ජීවත් වෙන්න, හොඳ වාහනයක යන්න, ඒ වගේම හොඳ දේපොලක් ලබන්න, සෞභාග්‍ය ජීවිතයක් ගෙවන්න වාසනාවන්ත දරුවෙක් ඔබගේ පවුලට ආවොත්, ඒ දරුවට ඒ සෞභාග්‍ය ලැබෙන ගමන් මාර්ගයේදී එයින් කොටසක් ඔබට ලබන්න පුළුවන්. දැන් අපි බලන්න සමහර අවස්ථාවල අපේ අම්මලා කියනවා මම මේ පුතාට චිත්‍රපටිය පෙන්වන්න යනවා. ඔබ හිතන්නේ අම්මා එළියේ ඉන්නවද චිත්‍රපටි හෝල් එකේ? නෑ, අම්මත් බලරු. අනේ අපේ පුතා මම පාක් එකට අරන් යනවා. පුතා නිසා අම්මත් පාක් එකේ යම්කිසි විනෝදයක් ලබන්නේ නැද්ද? ඒ වගේ තමයි මේ සසර ගමනේ. ඔබ වන්දනාවක යනවා යමක්කමක් තියෙන කෙනෙක් එක්ක. ඔබතුමා ගෙදර ඇවිල්ලා කියනවා මට වීදම් කරන්න දුන්නේ නැහැ. මාත් එක්ක ගිය අර මහත්මයා සියලු බරපැන දරුවා, සියලු වේදම් දරුවා. එයත් එක්ක මේ ගමන ගෙන නිසා මට හරි ප්‍රයෝජනයකුත් ඵලයකුත් ලැබුණා, පින් කරගන්න පුළුවන් වුණා. මේ සසර ගමනත් ඉන්දික මහත්මයා අන්න ඒ වගේ. කුසල් බලය තියන අය එක්ක ගියොත් ඒගොල්ලන්ගේ කුසල් බලය අපිට ලින්ක් වෙනවා, සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ගේ කුසල් බලය නිසා අපිටත් ගොඩ යන්න පුළුවන් වෙනවා. ඒක නිසා අද හුඟ දෙනෙක් දරුවෝ හම්බුනාට පස්සේ හොඳ පාසලක දාගන්න, ලිපිනය වෙනස් කරගන්න පුදුම තරම් දඟලනවා. ඒ වගේම මේ දරුවා ඉපදුනාට පස්සේ වෙස්ටර්න් ටයිප් නමක් දාගන්න, පිටරටට ගැලපෙන නමක් දාගන්න බොහොම දඟලනවා. ඊට පස්සේ මේ දරුවා ඉපදුනාට පස්සේ ඉංග්‍රීසි නර්සරි එක එහෙම නැත්නම් මොන්ටිසෝරි එක දාගන්න හුඟක් දඟලනවා. අපේ භාෂාවට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න පුදුම දැඟිල්ලක් දඟලනවා. නමුත් ඉන්දික මහත්මයා තමන්ගේ මව්කුසට ආවේ පිනැති දරුවෙක්ද, අකුසල් බලයේ තියෙන දරුවෙක්ද, කුසල් බලයේ තියෙන දරුවෙක්ද කියන එක තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ නිසා හරියට අම්මගේ ගර්භාෂය කියන්නේ කුලියට දෙන්න තියෙන ගයක් වගේ. ඔබතුමාගේ ගයක් කුලියට දෙන්න තියෙනවා නම්, ඔබතුමාගේ ගෙදර පරිසරය හොඳ නැත්නම්, ගේ අයිතිකාරයාගේ පරිසරය හොඳ නැත්නම්, ඒ පරිසරයට උගත්, ගුණවත්, නැනවත්, ධනවත්, බලවත් කෙනෙක් එයිද?
ඒ වගේ ඉන්දික මහත්මයා තමන්ගේ ගෙදර පරිසරය සෞභාග්‍ය සාමකාමී සහ අධ්‍යාත්මික නම් තමයි වැදගත් මහත්යෙක් ඔබේ ගෙදර කුලියට ගන්න එන්නේ. ඒ වගේ ගර්භාෂයට එන්න ආත්මභාවයක් යම් අවස්ථාවල ඒ අයට තමන්ගේ ශරීරය දකින්න පුළුවන්, අම්මා ගැන බලන්න පුළුවන්, තාත්තා ගැන බලන්න පුළුවන්. ඒ නිසා අම්මලා තාත්තලා දැනගන්න ඕනේ දරුවෙක් මව්කුසට ගෙන්න ගන්නකොට ගෙදර සෞභාග්‍ය ඇති වෙන සීලවන්ත, ගුණවන්ත, නැනවන්ත, තෙදවන්ත, බලවන්ත දරුවෙක් ගෙන්න ගන්න ගෙදර පරිසරය නිර්මාණය කරන්න ඕනේ. ආගමික පරිසරයක තියාගන්නට ඕනේ. ඒ නිසා අධ්‍යාත්මික කටයුතු කරලා වටින පරිසරයක් ගෙදර ගොඩනගාගෙන එහෙම තියෙනකොට උතුම් දරුවෝ එනවා. ගෙන්න ගත්තට පස්සෙත් අම්මලා තාත්තලා රණ්ඩු සරුවල් කරනවා නම්, මතභේද හදාගෙන කටයුතු කරනවා නම්, ඒ දරුවා ගිහිල්ලා ඒ තැනට ගැළපෙන අඩු කුසල් තියෙන කෙනෙක් එවන්න තියෙන බලය වැඩි. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ගෙවල් වලට වටින දරුවෙක් ගෙන්න ගන්න නම් අපි එහෙම කරන්න ඕනේ. ඊට අමතරව උදේට හැමදාම පහන පත්තු කරලා බුදුන් වැඳලා, පහනේ දැල්ල දිහා බලලා, ස්වාමියාගේ මූණ දිහා බලලා, නැගින හිරු දිහා බලලා, දෙව්ලෝ දෙව්සප විදින ජාතික වීරවරයෙක්, පංචමහා පුරුෂයෝගිත උතුම් දරුවෙක්, දෙව්ලොවෙන් චුත වෙන්න ආසන්න උතුම් දේවාත්මයක් මගේ මව්කුසට පැමිණෙන්නයි කියා කටින් කියා කාන්තාවන් විසින් ආරාධනා කළ යුතුයි. ස්වාමියා විසින් උදේ පාන්දර නැගිටලා තම බිරිඳට හැකි පරිදි තැඹිලි වතුර ටිකක්, එලකිරි ටිකක්, පළතුරු ටිකක්, පෝෂණීය ආහාර ටිකක් දීලා බිරිඳගේ ඔළුව අත ගාලා ආදරෙන් සලකලා ඒ බිරිඳව සනසලා වටිනා දරුවෙක් එන්නන තැනට වැඩමග සලස්සන්නට ඕනේ. අන්න ඒ නිසා ඉන්දික මහත්මයා විශේෂයෙන්ම එවැනි දරුවෝ මව්කුසට ආවට පස්සේ පුදුම තරම් දියුණු වෙනවා. මාගාවාව ජන්ම පත්‍රයක් විමර්ශනය කරන්න පවුලක්. ඒ පවුල ජම්මපත්‍ර විමර්ශනය කරනකොට ඒ කේන්දර දරුවෝ 4 දෙනා යම්මයි තාත්තයි. පංචමහා පුරුෂෝග පොකුරක් මේ පවුල තුල. මේ පවුල හරියට බැබලෙනවා. මේගොල්ලන්ට විවිධ ආයතන අයිතිකාරයෝ, වාහන ගණනාවක්, දැසි දස්සන්, ගේදොර වස්තුව, විදේශ ගතවීම, විවිධ සෞභාග්‍ය පැත්ත දකින්න මට ලැබුණා. ඉතින් බැලුවාම ජම්මපත්‍ර විමර්ශනය කරන අතර ගත්ත ගමන් මං කිව්වා ඔබතුමාගේ පවුල් තුල අති විශේෂයෙන්ම විශේෂ පංචමහා පුරුෂෝග ගණනාවක් තියෙනවා. ඒ නිසා කවදා හරි දැනටත් වඩා සෞභාග්‍ය උදා වෙලා මේ දරුවෝ ඊටාම උසස් තැන්වලට ගමන් කරන බව මා සඳහන් කළා. ඒ වගේ වටිනා දරුවෝ මව්කුසට ආවොත් කුසල් බලය වැඩි, උතුම් දරුවෝ මව්කුසට ගෙන්න ගත්තොත් ආරාධනා කරන්න ඕනේ. තමන් හරියාකාර විදියට නිර්මාංශව ඉඳලා ස්වාමියා බිරිඳට, බිරිඳ ස්වාමියට අන්‍යෝන්‍ය වශයෙන් සලකලා පිරිසිදුව කායිකව සහ මානසිකවත් තම නිවසත් පිරිසිදුව තියාගෙන අධ්‍යාත්මයේ වඩමින් දරුවන් ප්‍රාර්ථනා කරනවා නම් එයන්නේ එවැනි අය සොයා වටිනා චුත වෙන්න ආසන්න දේවාත්ම ඇල්ම බැල්ම හෙළලා ඒ මව්කුස පිළිසිඳ ගන්නවා. ඒ මව්කුසට ආවට පස්සේ ඒ පවුල් අප්‍රමාණස දියුණු වෙන බව අපි අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු වෙනවා ඉන්දික මහත්මයා. අදට අපිට ලැබී තියෙන කාල වේලාව මෙලෙසින් නිමාටපත් ජිලුගේ මැතිවරණ විශේෂයෙන් අවසාන අපි මේ කතා කරුණොත් එක්ක අවසාන වශයෙන් විනාඩියකින් සමාජයට මොන වගේ පණිවිඩයක්ද අපේ අද දවසේ මේ සාකච්ඡාව හරහා ලබා දෙන්න වැටුනේ? ඇත්තටම ඉන්දික මහත්මයා සමාජයට දෙන පණිවිඩය තමයි මේ මුළු මහත් සමාජයේම රටේ ඉන්න පාලකයෝ ගැන, එන රටේ පාලකයෝ රට පාලනය කරන දේවල් ගැන ඕනට වැඩි ඉන්වෝල්ව් වෙන්න සම්බන්ධ වෙලා ඒකේ අඩුම කුඩුම ගැන සකස් කරන් යන්නේ නැතුව තමන්ගේ ජීවිත සකස් කරගන්න. තමන්ට රටේ පාලකෝ වෙනස් කරගන්න ඕන කාලයක් උදා වුණාම ඒ කාලයේදී තමන්ට අවස්ථාවක් ලැබෙනවා. අපිට අද ලැබිලා තියෙන කාලය තියෙන්නේ අපි සකස් වෙන්න. ඒ නිසා අපේ මේ ශ්‍රී ලංකාවාසී ජනතාවට කියන්නේ අපේ ජීවිත අපි සකස් කරගන්න. ඒක නිසා මම දවසක් දැක්කා පොඩි දරුවෙක් මහත්මයා පොඩි සෙල්ලම් බඩුවක් අතේ තියාගෙන ඉන්නවා. ඒ සෙල්ලම් බඩුවේ තිබුණේ දරුවෙක්ගේ පින්තූරයක්. දරුවෙක්ගේ පින්තූරයේ මේම අවයව ටික එකතු කරලා දරුවා හදනකොට ඒ පින්තූරයේ අනිත් පැත්තේ තිබුණේ ලංකා සිතියම. දරුවා හැදෙනකොට ලංකාව එහා පැත්තෙන් ඉබේම හැදිලා. ඒ නිසා ඉන්දික මහත්මයා මා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට කියන්නේ අපි පෞද්ගලික වශයෙන් අපි හැදෙන්න ඕනේ. රටේ ඉන්න හැම දෙනාටම වැඩි අපේ තියෙන අඩුපාඩුකම් අපි දකින්නට ඕනේ. අපේ තියෙන උත්සාහවන්තය අපි ප්‍රගුණ කරගන්නට ඕනේ. අපේ කුසල් බලයේ අඩු බව අපි පුරව ගන්නට ඕනේ. අපේ අධ්‍යාත්මය අපි වර්ධනය කරගන්නට ඕනේ. අපේ බුදුන් වෙද්ද දෙවියන් ආශ්‍රය කරන්නට ඕනේ. ඒවා වර්ධනය කරගෙන යනකොට ඉන්දික මහත්මයා අපි කුමන ආකාරයෙන් උඩට එනවා. අපි කියන්නේ කෙක්කෙන් බැයි නම් කොක්කෙන් උඩට නගින්න කියලා. බුදුරජාන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් විතරක් මේ සසර තරණය කරේ නැහැ. බුදුරජාන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් බැරිවීම නිසා එය මධ්‍යම ප්‍රතිපදාවට මාරු වෙලා ඒකෙන් තමයි මේ සසර තරණය කළේ.
ඒ වගේ අපේ ජීවිතවල එකකින් බැයි නම් තව එකකින්, කෙක්කෙන් බැයි නම් කොක්කෙන්, මොකෙන් හරි උත්සාහවන්ත වෙලා අපේ දියුණුව සකස් කරගන්න. ලෝකේ විවිධ රටවල ජීවත් වෙන ජනතාව හොඳ තත්ත්වයටපත් උනේ කෙලෙසද? ඒව අපේ ජීවිතේට උකහා ගත යුතුයි කියන එක තමයි ඉන්දික මහත්මිය අපි සඳහන් කළ යුතු විශේෂම කාරණේ. අද දවසේ මම හිතන්නේ මේ කතා කරුණුත් එක්ක ඔබේ ජීවිතයට වැදගත් පණ ලබා දෙන්න. ඉතින් අපි මේ කරුණු කතා බහ කර විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අජිත් ලෝකයේ ජ්‍යොතිෂ ආයතන නිර්මාතෘ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ධර්මාචාර්ය අජිත් ලෝකයේ මැතිතුමන් සමග ඉතින් විශේෂයෙන් ඔබට යම්කිසි පරිවිණ ලබා ගන්න තියෙන නම් වගේම අපේ ආයතන කතා කරලා අපේ ඔය උතුමන් පිළිබඳව අවශ්‍ය කරන තොරතුරු ඔබට නිරන්තරයෙන් ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඉදිරියේදී විශේෂයෙන් ඉදිරියේදී වෙනවම ජ්‍යොතිෂය සම්බන්ධව තියෙන ගැටලු කතා බහ කරන ඒ වගේ ඔබගේ ජම්බපත්‍ර පරීක්ෂා කිරිය යුතු ඒ කරුණු කාරණා කතා කරන වෙනම වැඩසටහනක් අපි නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තුල අපි ජ්‍යොතිෂයටම මුල් තැනක් දීලා මේ සාකච්ඡාව අපි කතා බහ කරේ. විශේෂයෙන්ම සමාජ කරුණු සහ ආගමික පරිසරයත් තුළින් ආගමික කාරණාවන් සංසන්දනය කරගනින් ඔබේ ජීවිතය හදාගන්න අවශ්‍ය කරන උපදේශන මාලාවක් සහිත සාකච්ඡාවක් විදියටයි විශේෂයෙන්ම දිවියට ජවයක් විශේෂ විද්වත් කතිකාව අපි මෙලෙසින් ආරම්භ කරමින් සෙනසුරාදා රාත්‍රී 9ට ඔබ හමුවට ගෙන එන්නේ. ඉතින් මේ කරුණුත් එක්ක මේ සියලු කරුණු කාරණා කතා බහ කරන්නට අද දවසේ අපි ඉදිරියට පැමිණි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අජිත් ලෝකයේ මැතිතුමන්ට අපි ප්‍රාර්ථනා තවදුරටත් මේ උතුම් මෙහෙවර සිදු කරන්න ඔබට ශක්තිය හා රත්නත්‍රි ආශිර්වාද ලැබෙන එක ධම්සතර උපහාය නාලිකාවෙන් අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ සීල වැඩසටහන සිදු කිරීමේදී අපට ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙමින් කටයුතු කරන, ඒ වගේම මඟ පෙන්වීම කටයුතු සිදු කරන ධම්සතර උපහාය නාලිකාවේ ගරු සභාපති ආචාර්ය දික්කලේ තිස්ස අනුනායක හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරන තවදුරටත් මේ මෙහෙවර සිදු කරන වහන්සේට රත්නත්‍රි ආශිර්වාද ලැබෙන එක. ඒ වගේම ධම්සතර උපහාය නාලිකාවේ අපේ සියලුම කාර්ය මණ්ඩලයේ දූල පුතාල හැම දිනාටමත් ආශිර්වාද කරමින් ලබන සතියේ මේ වෙලාවට හමු බලාපොරොත්තු සමු ගන්නවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.